අයිබෝවන් සුබෝදෑසනක්. අද සැප්තැම්බර් මාසේ 14 වෙනිදා. සැප්තැම්බර් මාසයත් උදා වෙලා කියලා කියන්නේ මේ වසර බොහොම ඉක්මනින් ගෙවිලා ගිහිල්ලා. තව මාස දෙක තුනක් යනකොට මේ අවුරුද්දත් ගෙවිලා යනවා. හැබැයි අපි වසරේ මුල ඉඳන් මේ දක්වා කල්පනා කළොත් මේ රටේ ලෝකේ තියෙන වාතාවරණයත් එක්ක වැඩිපුරම අපි වැඩ කටයුතු සීමා සහිත කරගෙන සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් අපේ නිවෙස් වලට වෙලාම තමයි වැඩිපුරම කාලය ගත කළේ. ඉතින් එහෙම ගත කරද්දී බොහොම ඉක්මනින් කාලය ගෙවිගෙන යනවා. ඉතින් අපි මේ විදිහට එක තැනකට වෙලා ඉන්නකොට ස්වභාව ධර්මයේ යම් යම් වෙනස්කම් සිද්ධ වෙනවා. ඒ පිළිබඳ විශේෂිත කාරණාවක් ගැන අද දවසේදී අපි සූදානම් වින්දනීය උදෑසනින් කතා බහ කරන්නට. අද දහවල් කාලයේදී විශේෂිත ග්‍රහමාරුවක් සිද්ධ වෙන්න නියමිතව තිබෙනවා. මේ ග්‍රහමාරුව පිළිබඳව තමයි අද අපි කතා කරන්න සූදානම්ින් සිටින්නේ. විශේෂයෙන් ජ්‍යොතිෂය පිළිබඳව ඔබ උනන්දුවක් දක්වන නිසාම සාමාන්‍යයෙන් ඔබ හෙට දවසේ විශේෂ වැඩ කටයුතු ආරම්භ කරන්න සූදානම්ින් ඉන්නවා නම් මේ ග්‍රහමාරුවත් එක්ක හෙට දවස වෙනකොට ඉදිරියේදී අපේ රටට ලෝකයට මොන වගේ තත්ත්වයක් උදා වේවිද, මේ වසංගත ලෙඩ රෝග නැති වෙලා යහපතක් උදා වේද, මෙන්න මේ වගේ ඔබ කල්පනා කරනවා ඇති මේ ග්‍රහමාරුවත් එක්ක හෙට දවසේ මොනවද වෙන්නේ කියලා. ඉතින් ඒ පිළිබඳව අද සූදානම් වෙනදා වගේම වින්දනීය උදෑසනින් කතා බහ කරන්න මේ ග්‍රහමාරුව පිළිබඳව. එhmenan මේ ගැන කතා කරන්න බොහොම ගෞරවයෙන් අපි ආරාධනා කළා අපේ හිතවත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මැතිතුමාට. අයිබෝන් සුබෝදෑසන. සුබෝදෑසන. ඊළඟට අපි ආරාධනා කළා අපේ හිතවත් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුනිල් කුමාර ගම්ලත් මැතිතුමාට. අයිබෝන් සුබෝදෑසන. ඉතින් මේ දෙපළත් එක්ක අද දවසේදී අපිට පුළුවන් මේ විශේෂිත ග්‍රහමාරුව පිළිබඳව කතා බහ කරන්න. නිශාන්ත පෙරේරා මැතිතුමනි, දැන් අද දවල් කාලේදී තමයි මේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. අපි කතා කරමු මේක කීයටද වෙන්නේ, කොයි ග්‍රහයෝද මාරු වෙන්නේ, කොච්චර කාලයකට පස්සේද මේක මේ පුංචි පැහැදිලි කිරීමක් අපිට කරලා දෙන්න. ඔව් දයාල්, ඒ වගේම මා හිතවත් ගම්ලත් මැතිතුමාගෙන් අවසරයි දයාල්. බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මොකද මේ ලංකාවම ටිකක් බලාගෙන ඉන්න වෙලාවක්. මොකද ප්‍රධානිකුත් ග්‍රහය අපි ගත්තොත් රවි, සිකුරු, අඟහරු, සඳු වගේ ග්‍රහයින් බුධ වගේ ගත්තම මාසෙකට මාසිකාමාරකට දින ගණනකට තමයි. දැන් සඳු ගත්තොත් දවස් දෙකමාර රාශියක් මාරු කරමින් යනවා. එතකොට සෙනසුරු වගේ ග්‍රහයෙක් ගත්තොත් එහෙම වසර දෙකමාරක එක රාශියක රැඳී සිටිනවා. ඉතින් බ්‍රහස්පති ගත්තොත් වසරකට ආසන්න කාලයක් තමයි එක් රාශියක රැඳී සිටින්නේ. ඉතින් මේ බ්‍රහස්පතිව වැදගත් වෙන්නේ දයාල ඔබටත් මටත් මේ බලන් ඉන්න අපි සෑම දෙනාටමත් ප්‍රඥාවට අධිපතිත්වය දරන්නේ බ්‍රහස්පති හැටියට සලකන නිසා තමයි ග්‍රහ ලෝකයේ පුරෝහිතය හැටියටත් නම් කරලා තියෙන්නේ මේ බ්‍රහස්පතිව. සුර ගුරු කියන නමත් යෙදিলা තියෙන බ්‍රහස්පතිට දෙවියන්ගේත් ගුරු කියන හැටියට තමයි බ්‍රහස්පතිව සලකන්නේ. ඒතර මේකී බ්‍රහස්පති 2020 මාර්තු මාසේ 29 වෙනිදා තමන්ගේ නීච කියන්නේ බල අඩුම රාශිය වෙච්ච මකර රාශියට ආවා. එතකොට මේ බ්‍රහස්පති කියන ග්‍රහයව අපි ගත්තොත් අපි ලග්න හැටියට ගත්තොත් ධනු සහ මීන කියන ලග්න දෙකේ හිමිකාරීත්වයේ දරනවා. ඒ වගේම පුනාවස වීසා පුවපුටුප කියන නැකත් අයිති වෙන්නේ බ්‍රහස්පතිට. බෝ කියන වෘක්ෂය තමයි බ්‍රහස්පතිට අයිති වෘක්ෂය වෙන්නේ. ඒ වගේම පුෂ්පරාග කියන මණිකටත් අධිපතිත්වය දරන්නේ බ්‍රහස්පති. එතකොට මේ බ්‍රහස්පති 2020 මාර්තු මාසේ 29 වෙනිදා මකර රාශිය ගත වීමත් සමගම මම හිතන්නේ දැන් ඔබතුමන් කිව්ව අපිට මේ සෑම දිනාටම මේ ලෝකයේම වෙලාගෙන සිටින මේ වසංගත තත්ත්වය ටිකෙන් ටික ඉස්මතු වෙන්න අපේ රටටත් බලපෑම් ඇති කරන්න පටන් ගත්තා. එහෙම ආපු බ්‍රහස්පති 2021 අප්‍රේල් මාසයේ 6 වෙනි අඟහරුවාදා කුම්භ රාශියට ප්‍රවේශ වුණා. ඒ කියන්නේ ඒ රාශිය පහු කරලා ගියා. හැබැයි වසරක් සම්පූර්ණ වෙලා නැතුව. එහෙම ඉඳපු අඟහරුම බ්‍රහස්පතිම 2021 ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 14 වෙනිදා දහවල් 2:26ට ඒ කියන්නේ අද දහවල් 2:26ට ඔන්න නැවත මකර රාශියට අපි කියන්නේ ආපස්සට ගමනක් එනවා. මෙහෙම ඇවිල්ලා 2021 නොවැම්බර් මාසයේ 20 වෙනකන් මේ බ්‍රහස්පති මකර රාශියේ රැඳී සිටලා නොවැම්බර් මාසයේ 20 තමයි කුම්භ රාශියට යන්නේ. ඒතර මාස 3කුත් දින 6ක කාලයක් මේ බ්‍රහස්පති නැවත තමාගේම බලරහිත රාශිය වෙච්ච මකර රාශියේ රැඳී සිටිනවා. ඒතර මේ වගේ සංසිද්ධීන් අපිට මීට ඉස්සෙල්ලා දකින්නට ලැබුණේ 2008 12 වෙනි මාසේ 9 වෙනිදා මකර රාශිය ගත වෙච්ච බ්‍රහස්පති 2009 මැයි මාසේ 1 වෙනිදා කුම්භ රාශියට ගිහිලා ආපහු මේ වගේම ග්‍රහමාරුවක් වුණා 2009 අගෝස්තු මාසේ 25. ඒතර මේ බ්‍රහස්පති 2008 12 වෙනි මාසේ කියන්නේ අපේ රටේ පැවතිච්ච යුද්ධයේ ටිකක් ප්‍රබල ලෙසින් ගිහිපු කාලයක්. ඒ වගේම ඊට ඉස්සෙල්ලා 96 12 වෙනි මාසේ 26 මකර රාශියට ආවා. ඊට ඉස්සෙල්ලා 1985 ජනවාරි 10 ආවා. ඒ වගේම 1973 ජනවාරි 25 මකර රාශියට මේ බ්‍රහස්පති පැමිණිලා තියෙනවා. මම මේ කිව්වේ වසර 12කට සැරයක් තමයි
මේ බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ. ඉතින් නැවත ආපහු අපිට මේ බ්‍රහස්පති මකර රාශිගත වීම දක්නට ලැබෙන 2032 මාර්තු මාසේ 5 වෙනිදා. ඒ කියන්නේ වසර 12කින් පස්සේ තමයි ආපහු මකර රාශියට එන්නේ. ඉතින් ඒ නිසා මේ මකර රාශිගත වීමේ සුභාශුභ තත්වයන් ගැන අපි වෙනම විශ්ලේෂණය කරමු. වසර 12කට සැරයක් තමයි තමන්ගේ රාශි චක්‍රය වටා ගමන් කරන බ්‍රහස්පති මකර රාශියට එන්නේ. දෙතර තියෙන ගැටලුව තියෙන්නේ මේ දයාල් වෙන වසර වලට වඩා මේ වසරේ මකර රාශියේම බලවත් වෙච්ච සෙනසුරු ඉඳද්දී දුකට අධිපතියගේ බලයට බ්‍රහස්පති කියන පුරෝහිතය යටත් වීම තමයි අපිට දකින්නට තියෙන්නේ. හොඳයි ඔය විදිහට තමයි අද දවසේ සිද්ධ වෙන ග්‍රහ මාරුව පිළිබඳව අපේ නිශාන්ත පෙරේරා මැතිතුමා පැහැදිලි කරේ. දැන් මේක තව චුට්ටක් අපි පැහැදිලි කරගන්න ඕන ගම්ලත් මැතිතුමනි. දැන් මකර රාශිය වගේම බ්‍රහස්පති රාශිය ගැන මෙතුමා දැන් සඳහන් කළා මේ රාශිගත වීම. මම කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් මේ මකර රාශිය සහ බ්‍රහස්පති රාශියේ ස්වභාවය මොන වගේද? ඒ කියන්නේ මොන විශේෂතාවද මේ රාශීන් වලට තියෙන්නේ? ඒ ඔස්සේ අපිට ඉදිරියට කතා බහ කරගෙන යන්න පුළුවන්. ඔව් දයාල් පළමුවෙන්ම හිරුනාලිකාවට ස්තුතිවන්ත වෙනවා. කාලීන මාතෘකාව සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව අපේ හිතවත් නිශාන්ත පෙරේරා මහත්මයා ඉතාම හොඳ ආරම්භයක් මේ විෂය පිළිබඳව දුන්නා. ඔබ මයින් අහන්නේ රාශි පිළිබඳව මොකද්ද කියන්න තියෙන්නේ කියලා. රාශි කියන්නේ ඉංග්‍රීසියෙන් houses කියලා කියන ගෙවල්. දැන් ඔබ ඔබේ ගෙදර ඉන්න වෙලාවල් තියෙනවා. ඔබ හිරුනාලිකාවේ සේවය කරන වෙලාවල් තියෙනවා. ඔබ සමහරට පාරේ යන වෙලාවල් තියෙනවා. යාළුවෙකුගේ ගෙදර තරහකාරයෙක් ඉන්න තැන. එහෙම නැත්නම් හිත මිත්‍ර මොකුත් නැතුව සම තැන්වල ඉන්නවා. ඒ වගේ මේ ගෙවල් 12 රාශි 12 වෙන් කරලා තියෙනවා සම සතුරු මිතුරු සක්සේසර ආදී වශයෙන්. ඒතර මකර කියන රාශිය සෙනසුරට අයිති රාශියක්. ඒ රාශිය නීච වෙනවා කියලා බ්‍රහස්පති ග්‍රහය කියන්නේ දුර්වල වෙනවා හොඳටම. ඒතර ඕනම ග්‍රහයක් නීච වුණාම ඒ ග්‍රහයේ බලය අඩු වෙනවා කියන එකයි තේරුම. හැබැයි ජනවාරි මාසේ 2020 මේ සිද්ධිය වුණා. දැන් මේ ග්‍රහයක් ඉදිරියට ගමන් කරනකොට මේ රාශි පහු කරන අංශක තියෙන පහු කරන යනවා. හැබැයි මේ යන්නේ පහු කරන නෙමෙයි රිවර්ස්. ආපහු රිවර්ස් එකට පස්සට ඇවිල්ලා මේ කලින් හිටපු රාශියට මාරු වෙන්නේ. දැන් අපි අප්‍රේල් මාසේ 6 වෙනිදා මෙතන බ්‍රහස්පති කුම්භ රාශියට මාරු වෙනකොට සුබදා අසුබද කියලා ඔබතුමා මගෙන් ඒව මතකද මන් දන්නේ. මම කිව්වා පාරේ ගිය කෙනෙක් බස් වෝල්ට් එකට මාරු වුණා වගේ කියලා. ගෙදර ගියා වගේ නෙමෙයි. බස් වෝල්ට් එකකින් එක ආයෙත් පාරට යන එක තමයි මේ වෙන්නේ. එතකොට යම්කිසි ප්‍රමාණයක දුර්වල වීමක් වෙනවා. දැන් නිශාන්ත පෙරේරා මහත්මයා මීට කලින් අවුරුදු 12කට වරක් හිටපු තැනට එනවා. ඒතර අවුරුදු 12කට පස්සට මෙතනට මකර රාශිය නීච වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලංකා කේන්දරයේ සෙනසුරු තමයි අධිපති ග්‍රහය. ලංකා කේන්දරේ කුම්භ කියන රාශියේ 12 මකර රාශියේ සෙනසුරුයි ගුරුයි දෙන්නම එකතු වෙන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා දැනට අවුරුදු 100කට ඉස්සෙල්ලා විශිෂ්ට ජ්‍යොතිර්වේදියෙක් හිටියා නොස්ට්‍රඩාමස් කියලා. එතුමා කියලා තිබුණා 1919 මට මතක ඇටිට ඒ කාලේ මේ වගේම රෝගයක් හැදුනා. මේ වගේම මාස් දාගෙන හිටියා. මේ වගේම යුද හමුදා සෙබළු අර මාච් එක යනකොටත් මාස් දාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා. මේ වගේම විවෘත අවකාශවල රෝහල් හදලා තිබුණා. එතුමා කියලා තිබුණා තව අවුරුදු 100කින් මේක එනවා කියලා. හරියටම 2019 වෙනකොට මේක නැවත ආවා. එතකොට මේ ග්‍රහචාරය උදා වෙලා තියෙන අන්නේ විදිහට. එතකොට රාශි කියන්නේ ඒකයි. එතකොට ග්‍රහයා Tamanට හිමි තැනකට යනකොට බලවත් වෙනවා, දුර්වල තැනකට දුර්වල වෙනවා එකයි වෙන්නේ. හැබැයි එක දෙයක් කියන්න ඕනේ. උත්තර කාලාමූර්තය කියලා පුරාණ ජ්‍යොතිෂ ග්‍රන්ථයක් තියෙනවා. මේ ග්‍රන්ථයේ කියනවා ග්‍රහයක් වක්‍ර වෙනකොට නීච ග්‍රහයක් වක්‍ර වෙනකොට උච්ච බලය දෙනවා කියලා. නිශාන්ත මහත්තයනේ. ඒ කියන්නේ බ්‍රහස්පති ග්‍රහයා වක්‍ර වෙන්නේ නීච වෙලා. ඒතකොට දෙන්නේ උච්ච බලය. ඒ කියන්නේ උපරිම බලවත් වෙන වෙලාවක් තමයි මේ හෙට අද වෙන මේ ග්‍රහ මාරුවත් එක්කලා සිද්ධ වෙන මාසයක්. ලබන මාසය කියන්නේ ඔක්තෝබර් මාසයේ 19 වෙනිදානකම් මේ උච්ච බලය දෙනවා. දෙන්නේ 12 වෙන්නේ. 12 වෙනිදා කියලා කියන්නේ බන්ධනාගාර, රෝහල්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන වගේ ස්ථාන. මෙන්න මේ වගේ යම් කිසි දියුණුවකට ප්‍රගතියකට කටයුතු සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි නොවැම්බර් මාසේ 20 කුම්භ රාශියට මාරු වෙනවා. ඒතකොට ඔක්තෝබර් මාසේ 19 නොවැම්බර් මාසේ 24 අතර ඊතුරු ටික කියන්නේ නීච වෙලා හොඳටම දුර වෙලා. ඒක නිසා ලබන මාසේ 19 නොවැම්බර් මාසේ 19 ගත්තොත් මාසික කාලයක් ටිකක් නරක විදියට බ්‍රහස්පති ග්‍රහයක බලපෑම තියෙනවා. හොඳ වේද නරක වේද? හොඳ වේද නරක වේද කියලා අද කරගන්නවා අපි. මොකද ග්‍රහයක් නෙමෙයි ආසින්දලා දෙන්නේ. හැබැයි සංඥාවක් දෙනවා. මෙන්න මෙහෙම තත්ත්වයක් ඇති වෙනවා මා ජනතාවට මේ වගේ තත්ත්වයක් ඇති වෙනවා. එහෙනම් අපි මොකද කරන්න නැති කියන එක තමයි මම හිතන්නේ. දැනගන්නව නැත්නම් අපි ඒක සාකච්ඡා කරමු. අපිට තමයි ලග්නෙට හරි වෙන වෙනම හරි අපිට මේක පාලනය කරගන්න පුළුවන් දෙයක්. හුඟක් කට්ටිය හිතන්නේ ගුරු නැත්නම් සෙනසුරු පාලනය කරනවා නෑ. අපිට දෛවයේ පාලනය කරගන්න පුළුවන් මේ ග්‍රහ බල යම්කිසි ප්‍රමාණයකට පාලනය කරගන්න පුළුවන්. අපි ඒක සාකච්ඡා කරමු.
විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ වින්දනීය උදෑසනත් එක්ක. අද දවසේදී සිද්ධ වෙන විශේෂිත ග්‍රහමාරුවක් පිළිබඳව තමයි වින්දනීය උදෑසනෙන් අපි කතා බහ කරමින් ඉන්නේ. දැන් විරාමයකට යන්න කලින් අපේ ගම්ලත් මැතිතුමා මේ සිද්ධාන්තය පැහැදිලි කළා. මොකක්ද මේ සිද්ධ වෙන ග්‍රහමාරුව? ඒතර කොයි ග්‍රහයද මාරු වෙන්නේ? ඒ ග්‍රහයන්ගේ ස්වභාවය කොහොමද කියලා. හැබැයි දැන් මේක නිශාන්ත පෙරේරා මැතිතුමා තව ටිකක් සරල කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් දැන් මේ බලාගෙන ප්‍රේක්ෂකයෝ හැමෝටම තියෙන ප්‍රශ්නේ තමයි මේ ග්‍රහමාරුවත් එක්ක හෙට දවසේ මොකද වෙන්නේ? හෙට දවසේ රටට ලෝකයට සුබ වෙයිද අසුබ වෙයිද වසංගත රෝග නැති වෙයිද අර සාමාන්‍ය විදිහට වෙනදා වගේ වැඩ කරගන්න පුළුවන් වෙයිද මේක තමයි පොදු ප්‍රශ්නේ. අපි එතනින් පටන් ගමු. ඕදෑල් මම හිතන්නේ ගම්ලත් මැතිතුමා හොඳින් පැහැදිලි කිරීමක් කරා මේ ග්‍රහයක වක්‍ර වීම කොයි ආකාරයකද සිද්ධ වෙන්නේ ඒ වගේම ඒ ග්‍රහයාගේ තියෙන ස්වභාවය පිළිබඳව අපි දැන් මෙතනදී අපි මේක සරල කරගත්තොත් ග්‍රහලෝකයේ කම්කරුව තමයි සෙනසුරු කියන්නේ. එතකොට සෙනසුරු කම්කරුවෙකුට දුර දක්නා නුවණ ගොඩක් දුරට අඩු වෙන්න පුළුවන්. එයා දන්නේ එයාට පවරන කර්තව්‍ය විතරක් කරන්න. එතකොට පුරෝහිතය කියලා කියන්නේ බොහොම ප්‍රඥාව, බුද්ධිය, දැනුම, හැකියාව, කුසලතාවයන් මේ හැමදේම තියෙන කෙනෙක්. එතකොට දැන් මේ බ්‍රහස්පති කියන ප්‍රඥාවන්තයා සෙනසුරුගේ බලයට යටත් වෙනවා කියලා කියන්නේ දයාල ඔබතුමාත් මගෙත් අපේ ගම්ලත් මැතිතුමාගෙත් මේ ඉන්න සෑම දෙනාගේම බොහෝ විට දුර දක්නා නුවණට යම් බාධා ඇති කරන්න පුළුවන්. දැන් ඔබතුමා ගමනක් යද්දී යම් වලක් දැක්කොත් මේකේ මම අඩිය තිබ්බොත් මෙතන වැටෙන්න පුළුවන් කියලා ඔබතුමාට අපි කියන්නේ මේ දැනුමක් තියෙන මේ තුල අවදානමක් තියෙනවයි කියන එක. හන්නේ ඒ ගතිය තමයි මේ බ්‍රහස්පති මේ මකර රාශි ගත වීමත් එක්ක නැති වෙලා යන්නේ. ඒතකොට බොහෝ විට අපි සමහර විට බුද්ධිය යට ගිහිල්ලා හැඟීම් වලට මුල් තැන දීලා වැඩ කටයුතු කරන ආකාර බහුල වෙන්න පුළුවන්. ඊට අමතරව මෙතුමන් හොඳ පැහැදිලි කිරීමක් කරා මේ ආරෝග්‍ය ශාලා, අධිකරණ ශාලා මේ වගේම සෑම දෙයකම අධිපතිත්වය දරන්නේ බ්‍රහස්පති. එතකොට දැන් මේ කොවිඩ් කියන්නේ එක වසංගතයක් වුණාට මේ ඉදිරි මාස 3 තුල සමහර විට ඩෙන්ගු වගේ තත්ත්වයන් තවත් ඉස්මතු කරවලා තවත් මොකද බෝවන රෝග පීඩා තත්ත්වයන් තවත් ඉස්මතු කරවලා අපිට ජනයාට පීඩා කරදර ඇති කිරීමෙත් වැඩි ඉඩ කඩක් මේ බ්‍රහස්පතිගේ මාරුව තුළ තිබෙන නිසා අර ඔබතුමන් පූර්විකාවේදී කර කිව්වා වගේම සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනිවාර්යයෙන්ම අනුගමනය කිරීම වැදගත්. ගම්ලත් මැතිතුමා හොඳින් පැහැදිලි කරා ග්‍රහයකට පුළුවන් බලපෑමක් කරන්න විතරයි. හැබැයි ඒක පාලනය කරන්න දෙන්නේ අපි. ඉතින් අපි හරියට මේ දැනුගත් උදවිය දෙන අවවාද අනුශාසනා නොපිළිගත්තොත් සමහරලාට ආරක්ෂකාංශ වලට විතරක් පේන්න විතරක් නම් මේ අපි මුඛාවරණය පැළඳගෙන යන්නේ. එහෙම වුණොත් එහෙම දයාල් මම හිතනවා මේ ග්‍රහ මාරුවෙන් අපිට සුගතියකට වඩා අගතියකට තමයි මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ. හොඳයි ඔය විදිහට පැහැදිලි කරනකොට ඔබට තේරෙනවා ඇති හෙට දවසේ ඉඳන් ඔබ කොහොමද සැලසුම් කරන්න ඕන තමන්ගේ ඉදිරි ජීවිතය ගත කරන ආකාරය සහ යම් යම් අනාවකින් කියවෙනවා මේවා හොඳට හිතට අරගන්න ඉදිරියේදී වැඩ කටයුතු කරනකොට දැන් ගම්ලත් මෙතිතුමනේ ඊළඟට තියෙන ගැටලුව තමයි බොහෝ දෙනාගේ මේ ආර්ථික තත්ත්වය විශේෂයෙන් රටේ ආර්ථිකය තම තමන්ගේ ආර්ථික තත්ත්වය දැන් මේ ජීවනෝපායන්ට මේ දේවල් වලට මේ ග්‍රහමාරුවත් එක්ක යම් කිසි වාසි සහගත තත්ත්වයක් උදා වෙයි නැත්නම් ආදායම් මාර්ග ඇහිරෙයිද ආර්ථිකය කඩා වැටෙයිද ඒ පිළිබඳව මොකද ඔබතුමාගේ අදහස? ආර්ථිකය පිළිබඳව දෙවිදියකට සලකන්න පුළුවන් එකක් රටේ පොදු ආර්ථික තත්ත්වය. එතෙන්දී අපි කිව්වේ අර බන්ධනාගාර නිරෝධායන මධ්‍යස්ථාන රෝහල් වගේ දේවල් වල යම්කිසි ප්‍රගතියට කරුණු යෙදෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ප්‍රගතියට කියන්නේ අපිට ඒවත් එක ගනුදෙනු කරන්න වැඩි වෙනවා. ඔව් නෑ මම කිව්වේ ඒ අංශවල දියුණුවට යම්කිසි දෙයක් වෙන්න පුළුවන් පළවෙනි මාසේ. ලබන මාසේ 19 වෙනකන්. ඊළඟ මාසේ හැබැයි ටිකක් තත්ත්වය හොඳමදි. අනිත් එක බ්‍රහස්පති කියලා කියන්නේ සැප දෙන ග්‍රහයා. ගුරු කියලා කියන්නේ සැප දෙන මුදල් මුතුමැණික් රන් රිදී වලට අධිපති ග්‍රහයෙක්. එතකොට මේ ග්‍රහය තමයි නීච වීම සිද්ධ වෙන්නේ. එතකොට මෙතෙන්දී ඔය ගුරු නියෝජනය කරන අයට විශේෂයෙන් බලපාන. මට පුංචි ගැටලුවක් වෙනවා. දැන් රෝහල් බන්ධනාගාරත් දියුණුව වැඩි වෙනවා කියන්නේ ඒවට යන පිරිස වැඩි වෙනවා කියන එකද ඔබතුමා? පහසුකම්. දැන් අපි දන්නවා අපිට ප්‍රායෝගිකව පේනවා දැන් ඉතින් වැක්සින් එක දිගට යනවා. දැන් මෙන්න මේ වගේ දේවල් වල ඉලක්ක සම්පූර්ණ කරගන්න පුළුවන් වෙයි. සමහරට නව ඖෂධ දැන් ආයුර්වේද පැත්තේ වගේ නව ඖෂධ බිහි වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. මේ පළවෙනි මාසේ විතරයි හැබැයි. ඊළඟ මාසේ මේ නීච වීම සම්පූර්ණයෙන්ම බලපානවා කවද්ද? ඔක්තෝබර් මාසේ 10 වෙනිදා නොවැම්බර් මාසේ 20 වෙනකන් මාසේ. එතකොට මේක හොඳටම බලපානවා නරක විදිහට ටිකක් බලපානවා කියන එකයි කියන්න තියෙන්නේ. ඒතකොට ගුරු නියෝජනය කරනවා මෙතන දරුවෝ නියෝජනය කරනවා. පැණි රස සම්බන්ධ කර්මාන්ත තියෙනවා. දැන් ටොපි චොක්ලට් වගේ දේවල් හකුරු සීනි මේද පැණි ඒ වගේ කර්මාන්ත වල වල්පාන ගතියක් තියෙනවා. ඊළඟට ගුරු නියෝජනය කරනවා කතිකාචාර්යවරු, මහාචාර්යවරු, ගුරුවරු, වෛද්‍යවරු, අධිකරණ නායකයෝ ඊළඟට බැංකුවල පරිපාලනය කරන කට්ටිය මුදල් පාලනය කරන කට්ටිය මෙන්නමයි කට්ටිය. මෙන්න මේ පිරිසට යම්කිසි බාධාවල් වැඩිපුර ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ශේෂ්ත්‍රයෙන් කර්මාන්ත වලට බාධා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒතකොට ප්‍රඥාව නියෝජනය කරන ශාන්ත මාතික ප්‍රඥාව නියෝජනය කරනවා කියලා. ඉතින් මේ වෙලාවේ
පොදුවේ අපිට ජනතාවට දෙන්න තියෙන පණිවිඩය තමයි මේක කරන්නේ ගුරුද නැහැ. මේ අපි කරගත්ත දෙයක් පෙන්වන්නේ. අපි මොකද්ද කරේ? මේ ගුරු නියෝජනය කරන තිලෝ ගුරු කියලා කියන බුදුරජාණන් වහන්සේට දෙගුරු කියලා කියන අම්මා තාත්තට ඊළඟ ගුරුවරු කියලා ටීචර් තමයි අත දකුණු අත උර කරපු කට්ටියක් ඉන්නවනේ ආචාර්ය දක්ෂිනා දිසා කියලා සිංහල වස්තුතේ දකුණු අත උර කර මේ මෙන්න මේ ගුරුවරුන්ට දෙමාපියන්ට බුදුරජාණන් වහන්සේට බෝධියට පිළිමයට යම්කිසි අකටයුතුකම් කරපු අපහාස කරපු නින්දා කරපු මව්පියන්ට නොසලකපුවාට ලැබෙන ප්‍රතිඵලයක් තමයි ගුරුගේ අපල කියලා කියන්නේ. එතකොට 999 දෙනෙක් මරපු අඟුලිමාලට rahat වෙන්න පුළුවන්කම තිබුණා නම් අපට මේ ගුරුගේ අපලයක් වෙනකොට හැංගෙන්න ඕනද බය වෙන්න ඕනද නැහැ. අපිට තියෙන මේක අනිත් පැත්ත ප්‍රතික්‍රියාව මොකද්ද අපි කරන්න ඕනේ? ඔබගේ ගෙදරේ අම්මා තාත්තා ඉන්නවා නම් ඔබට උගන්වපු ගුරුවරයෙක් ජීවත් වෙ ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ජීවමාන පිළිමයක් තියෙනවා නම් බෝධියක් තියෙනවා නම් මෙන්න මේවට උපස්ථාන කරන්න. ගෙදරින්ම කරගන්න පුළුවන් දෙයක්. අඩු වශයෙන් තමන්ගේ අම්මා තාත්තට ගෙනලා තියෙන යුතුයකම් කොටස දිනපතා ඉෂ්ට කරලා උදේවසට වන්දනා කරලා ආශිර්වාදය ලබා ගන්න නම් ඒ ශක්තිය මැති මේ අපලේ දුරු කරගන්න. ඒ වගේම ගමේ පන්සල අද අසරණ තත්ත්වයට වැටලා තියෙනවා. වසංගත රෝග තත්ත්වයක් අද තියෙනවා. ස්වාමීන් වහන්සේලාට දානි පවා සමහරලාවට ගන්න බැරි වෙන තත්ත්වයක් තියෙනවා. මේ වැඩිදුර යంత్ర මන්ත්‍ර ගුරුකම් පස්සේ නෙමෙයි. පන්සල් ගැන හොයලා බලන්න. ස්වාමීන් වහන්සේ ජීවත් වෙන්නේ කොහොමද? දානි ලැබෙනවද? ඖෂධ ලැබෙනවද? කියන එක පොඩ්ඩක් හොයලා බලන්න. සිව්පසෙන් උපස්ථාන කරන්න. මේ කටින මාසේ නෙමෙයි යන්නේ. ඉතින් මේවා කරන්න. පුළුවන් නම් බෝධි පූජාවක් තියන්නම පමණක් නෙමෙයි මං කියන්නේ. ඒතර ගුරුවරයාට තමයි යුතුයකම් කොටසක් තියෙනවා නම් ඒක ඉෂ්ට කරන්න. ඊළඟට දරුවෝ වෙනුවෙන් ගර්භණී මාතාව වෙනුවෙන් යම්කිසි යුතුයකමක් තියෙනවා නම් උපකාරය තියෙනවා කරන්න. මෙන්න මේ විදිහට කරගත්තොත් අපිටම මේ ගුරු ප්‍රශ්නේ පාලනය කරගන්න පුළුවන්. කියන්නේ විසඳුම තියෙන්නේ අපි අපි අතේම තමයි. ඔන්න හොඳ කාරණාවක් මතක් කරේ. එවනම් තවත් ඉදිරියට කතා කරන්න සූදානම්. විරාමයෙන් අනතුරුව නැවතත් ඔබ එකතු වෙන්නේ වින්දනීය උදෑසනත් එක්ක. අද දවසේදී බ්‍රහස්පති මකර රාශීගත වීම පිළිබඳවයි කතා බහ කරමින් සිටියේ. දැන් මේ වෙද්දී ඔබට පැහැදිලි වෙන්න ඇති මේ ග්‍රහ මාරුවත් එක්ක හෙට දවසේදී ඔබ කොහොමද සූදානම් වෙන්න ඕන සහ හෙට දවස වෙනකොට රටට ලෝකයට මොන වගේ වෙනස්කම් සිදු වෙයිද යහපත් අයහපත් ප්‍රතිඵල මොනවද මේවා ගැන දැන් ඔබ දැනගත්තා. දැන් අපි සූදානම් ඔබේ ලග්න පිළිබඳව කතා බහ කරන්න. එක් එක් ලග්නයට මෙහි බලපෑම කොහොමද තියෙන්නේ කියලා අපි මෙතනින් ඉදිරියට කතා කරන්නට සූදානම් වෙනවා. එhmenan නිශාන්ත පෙරේරා මැතිතුනේ අපි මුලින්ම කතා කරමු මේෂ ලග්නය ගැන. උදයන් මේෂ ලග්නිමියන්ගේ යෝගකාරකය ලැබීම් දෙන ග්‍රහය තමයි බ්‍රහස්පති. බ්‍රහස්පති ලග්නෙන් 10 වෙන්නට තමයි ප්‍රවේශ වෙන්නේ. ඒතර 10 වෙන්නාධිපති සෙනසුරුත් එහි බලවත් වෙලා සස කියලා පංචමහා පුරුෂ යෝගයක් නීච භංග රාජයෝගයක් ඇති කරලා තියෙනවා. ඊට අමතරව 7 වෙන්නාධිපතිත් 7 වෙන්නේම බලවත් වෙලා මාලවී කියලා පංචමහා පුරුෂ යෝගයක් තියෙද්දි 6 වෙන්නාධිපතිත් ලග්නාධිපතිත් එක්ක සම්බන්ධ වෙලා පවතිනවා. කොහොම වුණත් මේ බ්‍රහස්පති බලරහිත වෙන්නේ තමන්ගේ 10 වෙනි වූ රැකියා ස්ථානය නිසා තමන් වෙත පැවරෙන්නා වූ රැකී ආරක්ෂා ආශ්‍රිත වෙළෙළඳාම් ආශ්‍රිත වගකීම් යුතුකම් නිසි පරිදි ඉටු කිරීම වැදගත් වෙනවා. බොහෝ විට කලබලයට කඩිමුඩියට අඩමානට කරනු ලබන කටයුතු ටිකක් බහුල කරන්න පුළුවන්. ඒ නිසා නිසි සැලසුමකට අනුව කටයුතු දියත් කිරීම වැදගත්. ඒ වගේම තමයි ආහාර පාන ආදිය නිසි වේලාවට වගේම පාලනයෙන් යුතුව ගැනීම වැදගත් වෙනවා. උදරාගත ආබාධ ආහාර දිරවීමේ දුර්වලතා ගෙන දෙන්න පුළුවන්. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් සෑම බ්‍රහස්පතින දිනකම Tamanට ළඟම ඇති විහාරස්ථානයකට හරි ගිහිල්ලා බෝධින් වහන්සේ ඉන්න බෝමලු අතු ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මම හිතනවා මේෂ ලග්න හිමියන්ට ඔය තියෙන බාධා කරදර ගොඩාක් අඩු කරගන්න පුළුවන් කියන එක. හරි අපිට ඊළඟට පුළුවන් කතා බහ කරන්න ගම්ලත් මැතිතුමත් එක්ක වෘෂභ ලග්නය පිළිබඳව. ගුරු මාරුවෙන් සුබඵල දෙන ලග්න පහක් තියෙනවා. එකක් තමයි වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයේ අයගේ පුණ්‍ය ස්ථානයේ බ්‍රහස්පති මාරු වෙනවා 9 වෙනිට භාග්‍ය ස්ථානයේ. පෙරපින වාසනාව භාග්‍ය පිළිබඳ විශ්වාසයක් ඇතිව කටයුතු කරන්න පුළුවන් වෙයි. ඔබ උසස් අධ්‍යාපනයේ ශිෂ්‍යයෙක් නැත්නම් ශිෂ්‍යාවක් නම් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න පුළුවන් වෙයි. පින්කමකට සමාජ සේවාවකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. පුණ්‍ය ස්ථානයේ බලවත් වෙන මේ වෙලාවේ මේ බ්‍රහස්පති මාරු වෙන සිද්ධ වෙන අවස්ථාව සලකලා ඔබ පුළුවන් නම් ගමේ පන්සලට අටපිර කරක් පූජා කරන්න නැත්නම් සිවුරක් පූජා කරන්න. බෝධි පූජාවක් තියන්න හවසට පුළුවන් නම් උදේ හවස මල් පහන් පූජා කරලා දජග්ග සූත්‍රය කියලා ටික වෙලාවක්වත් මෙතරන්න බලන්න. ඔබේ ජීවිතයේ සෑහෙන වෙනසක් සුබඵලදායක තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වෙයි. හරි අපි ඊළඟට කතා කරන්න සූදානම් වෙන්නේ මිථුන ලග්නය පිළිබඳව. දැන් මිථුන ලග්නේ මිනිස්සු ටිකක් කල්පනාකාරී වෙන්න ඕන. මොකද මෙතුවක් කල් සෙනසුරු ජමන් කරේ 8 වෙන්න. බ්‍රහස්පතිත් ඉන්නේ 8 වෙන්නට. 8 වෙන්න කියන්නේ ඔබතුමාටත් මටත් බාධක මාරක ඇති කරන ස්ථානයේ හැටියට තමයි සලකන්නේ. ඒතර අර දුරදිග නොසිතා කරනු ලබන කටයුතු ටිකක් බහුල කරන්න පුළුවන්. බොහෝ විට අධික අනුකම්පාව දැඩි පරිත්‍යාගය කියන දේවල් උතුම් ගුණාංග වුණාට බොහෝ විට ඒ තුලිනුත් Tamanට අහිත කරතා ගෙන දෙනවා. ලග්නාධිපති බුධ නම් ලග්නෙන් 4 වෙන්නේ බලවත් වෙලා පංචමහා පුරුෂ යෝගයක් වන භද්‍රා කියලා යෝගයක් ගොඩනගලා තිබ්බට 8 වෙන්නේ බ්‍රහස්පති ගමන් කිරීම නිසා උදව් උපකාර ගන්න අයගෙම කරදර විපත් ගෙන දෙන්න පුළුවන්. සෙනසුරුගේ ලග්න අෂ්ටම කියන ඒ රාෂ්ටකයේත් පවතින නිසා අනපේක්ෂිත අනතුරු විපත් වැටීම් තැලීම් වලට හේතු වෙනවා.
ඒ නිසා පුළුවන්කමක් තියෙනවා නම් ගිලන් නැති භික්ෂුන් වහන්සේ නමකට බ්‍රහස්පතින්ද දවස්වල බෙහෙත් ද්‍රව්‍ය දෙන්න. ඒ වගේම අන්‍යාගමිකයෙක් නම් පූජ්‍ය පක්ෂ කෙනෙකුට බෙහෙත් ද්‍රව්‍ය පූජා කරන බ්‍රහස්පතින්ද දවසක මම හිතනවා වඩාත් වැදගත් වේවි කියලා. හරි ඊළඟට අපි කතා කරමු ගම්ලත් මැතිතුමත් එක්ක කටක ලග්නය ගැන. කටක ලග්නයේ ලග්නයෙන් 7 වෙනිට තමයි මාරු වෙන්නේ බ්‍රහස්පති ග්‍රහය. බොහෝ දුරට සුබඵලදායක තත්ත්වයක් තමයි කටක ලග්නයේ ඉඳලා තියෙන්නේ. ඔබ තවමත් විවාහ වෙලා නැත්නම් මංගල යෝජනා පෙම් සම්මතය ඉස්කර කරගන්නා වගේ දේවල්ට අද සුබඵලදායකයි. අඹු සැමි සමගිය ඇති වේ යමනාපකම් දුර වේ. ඒ වගේම ඔබ හවුල් ව්‍යාපාරික දෙන කෙනෙක් නම් හවුල් ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන් වෙයි. ඔබත් ආගමික ජීවිතයක් ගත කරන්න. ඒ වගේම පුළුවන්කමක් තියෙනවා මේ ඖෂධ පූජාව නිශාන්ත මහත්තයා නිර්දේශ කරපේක බොහොම හොඳ පූජාවක්. ඖෂධ පූජාවක් කරන්න පුළුවන් මේ කාලේ වඩාත් සුදුසුයි. ඒ වගේම දිනපතා මල් පහන් පූජා කරලා කර්ණීයමෙත සූත්‍රය කියලා ටික වෙලාවකට මෙත් වලන්න පුරුදු වෙන්න. ඔබේ බ්‍රහස්පති ග්‍රහයේ යම් බලපෑමක් තියෙනවා ඒක අවම කරගන්නත් සුබඵල උදා කරගන්නත් හේතු වෙනවා ඇති. හොඳයි කටක ලග්නයෙන් අනතුරු ඊළඟට අපිට පුළුවන් සිංහ ලග්නය පිළිබඳව කතා කරන්න. ඔව් සිංහ ලග්නෙමියන්ගේ මේ ග්‍රහමාරු සිද්ධ වෙන වෙලාවේ තමන්ගේම ලග්නාධිපති රවි ලග්නගතව බලවත් වෙලා ගමන් කරද්දී බ්‍රහස්පතිගේ ග්‍රහමාරුව සිද්ධ වෙන්නේ 6 වෙන්න වෙච්ච රෝගස්ථානයේ සතුරු ස්ථානයේට. එතකොට මේ එහි සෙනසුරුත් සමග බලරහිත වීම ටිකක් සිංහ ලග්නෙමිනුත් කල්පනාකාරී වෙන්න ඕන. ප්‍රතිශක්තිකරණයේ යම් යම් දුර්වලතා ඇති කරන්න පුළුවන්. ඒ නිසා ඔය අවේලාවේ ස්නානය කිරීම වලින් හැකිතාක් ප්‍රවේශම් වෙන්න සිංහ ලග්නෙමියන් වග බලා ගන්න ඕන. මොකද සෙම් රෝග පීඩා පපුවට හිසට අහිතකර බලපෑම් ගෙන දෙන නිසා. ඊට අමතරව ශාරීරික අභ්‍යන්තරික තියෙන රසායනික සංයුතිය නැත හෝමෝන ආශ්‍රිත ව්‍යාකූලතා පවා ඇති කරන්න පුළුවන්. බොහෝ විට ඔබෙන්ම උදව් උපකාරගත් පිරිස්ම ඔබට එරෙහි වන ආකාර ගෙන දෙන නිසා කල්පනාකාරීව කටයුතු කිරීම වඩාත් වැදගත් වෙනවා. ඊට අමතරව සිංහ ලග්නෙමියන්ගේ අටාධිපතිය වෙන්නේ බ්‍රහස්පති නිසා රෝගස්ථානගතව ගමන් කරද්දී ගොඩක් පරිස්සම් වීම වැදගත්. පුළුවන් කමක් තියෙනවා නම් බ්‍රහස්පතින දවසක බෝධින් වහන්සේ දෝවනය කරන්නට පැන් කල 9ක් වතුර පුරවලා බෝධින් වහන්සේ වටා ගමන් කරලා පැන් කල 9න් වතුර දෝවනය කළා. ඒ පැන් කල 9 විහාරස්ථානට පූජා කරන්න පුළුවන් නම් වඩාත් වැදගත් වේවි. හරි ඊළඟට අපිට ඉතුරු වෙලා තියෙනවා කන්‍යා ලග්නය පිළිබඳව කතා කරන්න ගම්ලත් මැතිතුමනි කතා කරමු. කන්‍යා ලග්නයත් සුබඵල දෙන ලග්නයක්. බ්‍රහස්පති ග්‍රහය විද්‍යාස්ථානයේ කියන තැනටයි මාරු වෙන්නේ. ඔබ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල කන්‍යා ලග්නයේ ලග්නාධිපතිය බලවත් වෙලා ගමන් කරන කාලයක්. ඉතින් අධ්‍යාපන කටයුතු සාර්ථක වෙයි. ඔබ දරුවෝ බලාපොරොත්තු වෙන ඉන්නවා නම් දරුවෝ ලාභ ලැබෙන්න පුළුවන් කාලයක් තමයි මේ කාලේ. කෙසේ වෙතත් මේ විද්‍යාස්ථානයේ බලවත් වෙන්න හේතුව තමයි විද්‍යාවට කරලා තියෙන උදව්. දයාල් මහත්තයා කියන්නේ ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න ඉගෙන ගන්න කටයුතු කරන සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා. එහෙම නැත්නම් දුගී දුප්පත් අසරණ ශිෂ්‍ය දරුවෝ වෙනුවෙන් ඔබට යම් කිසි උපකාරයක් තියලා කරන්න. සාමාන්‍ය ස්වාමීන් වහන්සේලාට දහම් පඬුරු පූජාව කියලා අපි ඒකට කියනවා. පොත්පත් පෑන් පැන්සල් වගේ දේවල් පරිත්‍යාග කරන්න. අසරණ ශිෂ්‍යයෙකුට දරුවෙකුට පුළුවන් උපකාරයක් කරන්න. ඔබට බ්‍රහස්පති මාරුව සුබඵලදායක කරගන්න පුළුවන් වෙයි ඒකාන්ත වශයෙන්. හරි ඊළඟට අපිට පුළුවන් කතා බහ කරන්න නිශාන්ත පෙරේරා මැතිතුමත් එක්ක තුලා ලග්නය පිළිබඳව. තුලා ලග්නයටත් ඉතාමත් සුබ තත්ත්වයන් තමයි ගෙන දෙන්නේ. මොකද ලග්නාධිපති ලග්නගතව බලවත් වෙලා මාලවී කියලා පංචමහා පුරුෂයෝගයෙන් ගමන් කරද්දී ලග්නෙන් 4 වැන්න වූ ගෘහස්ථානයට තමයි බ්‍රහස්පති එන්නේ. එතකොට එහි 4 වැන්න ආධිපති සෙනසුරු තුච්ච බලයෙන් යුතුව ගමන් කරන සස කියලා යෝගයක් උදා කරමි. ඒ නිසා දයාල් බොහෝ විට ඔන්න ගේ දොර අලංකාර කරන්න, ගෙදරට කොටසක් එකතු කරන්න, ඒ වගේම මේ අභියෝගාත්මක සමයක වුණත් Tamanටම කියලා ගෙයක් දොරක් හදාගන්න බලාපොරොත්තුෙන් ඉන්න තුලා ලග්නිමියන්ගේ ඒ බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කර දෙන්න මේ බ්‍රහස්පති මාරුව ඉවහල් වෙනවා. ඉතින් නිදන්ගත රෝග පීඩා මතු කිරීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා තෙල් සීනි පිටිසහිත ආහාර පාන ටිකක් පාලනය කරොත් වඩාත් වැදගත්. ඉතින් තුලා ලග්නෙමියන්ට පුළුවන්කමක් තියෙනවා නම් බ්‍රහස්පති දවසක තමන්ගේ ගෙදර උතුරු දිශාවෙන් බෙලිපැලයක් රෝපණය කරගන්න උදෑසන 6:47 අතර මම හිතනවා මේ බ්‍රහස්පතිගේ මාරුව සදා අමතක නොවන මාරුවක් බවට පත් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ලැබෙන උපදෙස් ඔබ ඒ ආකාරයෙන් පිළිපදින්න. මොකද ඔබේ ජීවිතය යහපත් කරව ගන්නට තමයි මේ දේවල් අපි කියලා දෙන්නේ. අපි ඊළඟට කතා කරන්නේ වෘශ්චික ලග්නය පිළිබඳව. වෘශ්චික ලග්නීයන්ගේ තුන්වැන්නට බ්‍රහස්පති මාරු වෙනවා. තුන්වැන්නට මාරු වෙන ටිකක් හොඳ මදි. ටිකක් කාර්ය බහුල වැඩි වෙන්න පුළුවන්. වැඩි වෙන්න පුළුවන්. සමහරලාට චෝදනා වගේ දේවල්ට ලක් වෙන්න පුළුවන් ගතියක් තියෙනවා. නිෂ්ඵල ගමන් නිෂ්ඵල වේදන් ගෙදෙන්න පුළුවන් ගතියක් වෘශ්චික ලග්නීයන්ට තියෙනවා. මේ නිසා මේ තත්ත්වය අඩු කරගන්න පුළුවන් ඔබට. ටිකක් පින් පැත්තට තමයි යොමු වෙන්නේ නැත්තේ. ප්‍රධාන කාරණේ තමයි වෘශ්චික ලග්නීයන්ට පුළුවන් කමක් තියෙනවා නම් ලේ දන් දෙන එක. රුධිර දන් දෙන එක ඉතාම හොඳ පින්කමක් තමයි වෘශ්චික ලග්නීයන්ට. ඊට අමතරව ඔබට දිනපතා ආගමික ජීවිතයක් ගත කිරීමෙන් කර්ණීයමෙත සූත්‍රය භාවිත කරලා ටික වෙලාවක් මෙත් වලන්න පුරුදු වෙනවා නම් දවස ගානේ මේ අපල තත්ත්වය ගොඩාක් සමනය කරගන්න පුළුවන් වෙයි. සමහරට බ්‍රහස්පති ග්‍රහයට මේ බුදුගුණ යන්ත්‍රයක් පාවිච්චි කරනවා වඩාත් සුබඵලදායක වෙයි. හරි ඊළඟට අපි කතා කරමු ධනු ලග්නය පිළිබඳව. දයාල් ධනු ලග්නෙමියන්ගේ ලග්නාධිපති වෙන්නේ බ්‍රහස්පති. එතකොට මේකේ ලග්නාධිපති බ්‍රහස්පති තමයි ලග්නෙන් දෙවැන්න වූ ධනස්ථානගතව ප්‍රවේශ වෙන්නේ. එතකොට එහි මකර රාශිය වෙච්ච
එහි අධිපති සෙනසුරුත් බලවත් වෙලා පවතිනවා. කොහොමුණත් ධනු ලග්න හිමියන් හවුලේ කරනු ලබන කටයුතු ආයෝජන ක්‍රියාකාරකම් වලදී වඩාත් පරිස්සම් වීම වැදගත් වෙනවා. අර අන් අය පමණට වඩා විශ්වාස කරලා කරනු ලබන ලිපි ලේඛන ආශ්‍රිත දේවල් වලින් වඩාත් ප්‍රවේශම් සහගත වීම වැදගත්. ඒ වගේම තමයි බොහෝ විට මේ යුග ජීවිත ආශ්‍රිතව තෙවන පාර්ශවයන්ගේ බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ බොහොම බුද්ධිමත්ව තීන්දුව తీරන ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ධනු ලග්නයේ උපන් අයට මේ තිබෙන්නා වූ යම් යම් අභියෝග පහසුවෙන් මගහරව ගන්න පුළුවන්කම තිබෙනවා. ඔබගේ දකුණු අතේ වියතේ උසට ගැලපෙන්න පෙරහන් කඩගොඩු 9ක් මහලා බ්‍රහස්පතින්ද දවසක ළඟම ඇති විහාරස්ථානවල මේ පැන් පෙරීම සඳහා ටැප්වල ගැට ගහන්න මම හිතන වඩාත් වැදගත් පුණ්‍ය කර්මයක් වගේම අහිත කරතා පහසුවෙන් මගහරව ගන්න පුළුවන්කම ලැබෙනවා. ඔව් ඊළඟට අපි සූදානම්ින් ඉන්නේ කතා බහ කරන මකර ලග්නය පිළිබඳව. මකර ලග්නිකයන්ගේ ලග්නාධිපති සෙනසුරු ලග්නේ ගමන් කරනවා. මෙතෙන්ද බ්‍රහස්පති මාරු වෙනවා. රවි 8 වෙන්නේ ගමන් කරනවා. මෙතන රවි සහ බ්‍රහස්පති කියන දෙන්නගෙන් පොඩ්ඩක් අහිතකර බලපෑමක් ඇති කරලා තියෙන්නේ. ශරීර සෞඛ්‍ය ගැන වෙනදට වඩා හිතන්න ඕන බවක් තමයි පේන්නේ. ඔබගේ රහස් සතුරන්ගෙන් ඊර්ෂ්‍යා කරුවන්ගෙන් ටිකක් ප්‍රවේශම් වෙන්න තත්ත්වයක් මකර ලග්නිමියන්ට පෙන්눔 කරනවා. ශරීර සෞඛ්‍ය ගැන වෙනදට වඩා හිතන්න ඕන බවක් තමයි කියන්න තියෙන්නේ. ඔබට පුළුවන්කමක් තියෙනවා නම් මරණයට කැපවෙච්ච සතෙක් හරකෙක්ම වෙන්න ඕනේ නැහැ. මරණයට කැපෙච්ච සතෙක් නිදහස් කරන්න පුළුවන් නම් ඒක කරන්න. ඒ වගේම ඖෂධ පූජාවක් ඔබට පුළුවන් නම් කරන්න. මේ විදිහට කටයුතු කරන ශරීර සෞඛ්‍ය ගැන වෙනදට වඩා සැලකිලිමත් වෙන්න. එහෙම කටයුතු කරොත් මේ මාස දෙක දන්නේම නැතුව අසුබ බලයක් තියෙනවා සුබ බලයට අතර හරව ගන්න පුළුවන් තත්ත්වයක් මකර ලග්නෙ ඇති වෙයි. ඔව් ඒ විදිහට ලග්න ටික කතා කරගෙන යද්දී තව ලග්න දෙකයි ඉතුරුලා තියෙන්නේ අපිට සාකච්ඡා කරන්න. නිශාන්ත මහත්මයා ඊළඟට අපි කතා කරමු කුම්භ ලග්නය ගැන. ඔව් දැන් මේ කුම්භ ලග්නය කියන්නේ ලංකාවේ කේන්ද්‍රයත් කුම්භ කියලා සලකනවා. ඉතින් ඒ කේන්ද්‍රයේ වැයස්ථානයේ වූ 12 වෙනිට තමයි බ්‍රහස්පතිගේ ප්‍රවේශය සිද්ධ වෙන්නේ. ඒතර වැයස්ථානය කියලා කියන්නේ දයාල් අපේ කායික මානසික සතුට වෙන්න පුළුවන්, ධනය වෙන්න පුළුවන් මේ සෑම දෙයකම වැයවීම තමයි ඇති කරන්නේ. ඒ නිසා විශේෂයෙන්ම කුම්භ ලග්නිමියන්ට බොහෝ විට වෙනදට වඩා මානසික කායික වශයෙන් පීඩා කරදර ටිකක් බහුල කරන්න පුළුවන්. ඒ නිසා අර අනවශ්‍ය විදියට සෑම දෙයක්ම දිහා සොයා බැලීම අන් අය කෙරෙහි තිබෙන සැක සංකා බව ටිකක් වර්ධනය වීම නිසා යුග ජීවිත ආශ්‍රිතව පවා තිබෙන සතුට සැනසුම සහජීවනට බාධා කරදර ඇති කරන්න පුළුවන්. ඒ නිසා ලැබෙන ආදායම් මාර්ගවලත් යම් යම් අවහිරතා ඇති කිරීමේ වැඩි ඉඩ කඩක් තිබෙන නිසා කුම්භ ලග්නිමියන් වඩාත් කල්පනාකාරීව සකසුරුවම් කමින් යුතුව කටයුතු දියත් කිරීම තමයි වැදගත් වෙන්නේ. ඒතර පුළුවන් කමක් තියෙනවා නම් ගිලන් නැති භික්ෂුන් වහන්සේ නමකට බ්‍රහස්පති දවසක උන්වහන්සේ භාවිතා කරන බෙහෙත් ද්‍රව්‍ය Tamanට හැකි විදියට අරන් දෙන්න මම හිතනවා මෙන්න මේ තියෙන අහිත කරතා පහසුවේ මගහරව ගැනීමේ ශක්තිය කුම්භ ලග්නිමියන්ට ගන්න පුළුවන් කියන එක. හොඳයි එහෙමනම් අපිට කතා කරන්න තියෙන අවසාන ලග්නය ගම්ලත් මැතිතුමනි අපි දැන් කතා කරන්නේ මීන ලග්නය ගැන. මීන ලග්නයත් සුබඵල දෙන ලග්නයක්. හොඳ යාළුවෝ, කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරන අවස්ථාවක් ඔබට ලැබෙයි. ආදායම් මාර්ගයලයි සමාජයේ තියෙන ගෞරවය පිළිගැනීම වැඩි වෙයි. පවුලේ තත්ත්වයේ සතුටුදායක බවක් තමයි පෙන්වන්න කරන්නේ. යුග දීවියත් සතුටුදායක බවක් තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් ඔබට මේ කාල සීමාව තුළ පුළුවන්කමක් තියෙනවා නම් මේ හිරු ටීවී වැඩසටහන් වලදී මම වරින් වර කියනකොට අන්තරාය නිවාරණ පිරිත කියන්නේ මොකක්ද කියලා දුරකථනයෙන් අහනවා. පිරිත් පොතේ තියෙන පොඩි පිරිතක් අන්තරාය නිවාරණ පිරිත කියලා කියන්නේ අන්තරාය නිවාරණ පිරිත පුළුවන් නම් භාවිතා කරන්න, බුදුගුණ භාවනාවක් කරන්න පුළුවන් නම් දිනපතාම මීන ලග්නිමියන් ඊටාම සුබඵලදායක තත්වයක් තමයි ඇති වෙන්නේ. බ්‍රහස්පති ග්‍රහය නියෝජනය කරන පැණි රස චතුමදුර පූජාව ඊටාම හොඳ පූජාවක්. චතුමදුර පූජාවක් බ්‍රහස්පතින්ද දවසක උදේවරුේ ඔය 6-7 කියන වෙලාවේ පුළුවන් නම් පූජා කරලා සෙත් පතා ගන්න මීන ලග්නිමියන්ට සුබඵලදායක තත්වයක් ඇති කර ගන්න පුළුවන් වෙයි. හොඳයි එහෙනම් අද දවසේදී අපි කතා බහ කළේ බ්‍රහස්පති මකර රාශිගත වීම පිළිබඳව. අද දහවල් කාලේදී සිද්ධ වෙන මේ විශේෂිත ග්‍රහමාරුව පිළිබඳව අපි කතා කරා. එහි සුභ ප්‍රතිඵල පිළිබඳව කතා කළා. හෙට දවසේ ඉඳන් ඉදිරියට කොහොමද මේ රටේ ලෝකේ ස්වභාවය ගැන කතා කළා. ඒ වගේම විශේෂයෙන් ඔබේ ලග්නයට කොහොමද කියලා කතා කරා. ඉතින් මේ හරහා ඔබව දැනුවත් කරා. ඉතින් ඔබට පුළුවන් හෙට දවසේ ඉඳන් ඔබේ ජීවිතය යහපත් ආකාරයෙන් ගෙවන්න මේ කියපු කාරණාත් උපයෝගී කරගෙන ජීවිතය සැලසුම් කරලා ඉදිරියට ගෙවාගෙන යන්න. එhmenan බොහොම ස්තුතියි නිශාන්ත පෙරේරා මැතිතුමනි, ගම්ලත් මැතිතුමනි බොහොම ස්තුතියි. එhmenan අද දවසේදී වින්දනීය උදෑසනින් මේ කතා බහෙන් සමු අරගන්නට සූදානම් වෙනවා. රැඳී සිටින දිගටම හිරු ටීවී සමග අපි සූදානම් සමු අරගන්න.